ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය බිමල් රත්නායක සහෝදරගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වීම සඳහා අපේ ආරාධනය ලැබ පැමිණ සිටින ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි එලෙනා රාමෝස් සහෝදරගෙන් අවසරයි. ඒ වගේම අපේ ආරාධනය ලැබ පැමිණ සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා පුආරච්චි මහත්මියගෙන් අවසරයි. ආදරණීය සහෝදරින් සහෝදරුනි ඔබ සිල්තුමාගෙන් අවසරයි. අපි අද මේ දේශපාලනට ඉතාමත් සංවේදී පිරිසක් එකතු කර ගනිමින් මේ අවස්ථාව යොදා ගත්තේ මේ මොහොත වෙනකොට වෙනිසුලාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් කරමින් යන ඉතාමත් සාපරාධී කටයුතු පිළිබඳව එක පැත්තෙන් ගත්තොත් ජනතාව දැනුවත් කිරීමත් අනෙක් පැත්තෙන් ගත්තොත් ඒ පිළිබඳව අපගේ ස්ථාවරය සහ එක්සත් ජනපදයට අපේ විරෝධය පළ කිරීම සඳහා දැන් වෙනිසුලාව කියලා කියන්නේ අපට වඩා ඉතා ඈත කෙළවරේ තියෙන රටක්. සතපොම් දහස් ගණක් ඈත තියෙන හරියටම ගත්තොත් ලෝක ගෝලයේ අපේ රටට එහා පැත්තේ තියෙන රටක් වෙනිසුලාව කියලා කියන්නේ. ඒස අපට ගොඩාක් දුරයි. නමුත් අපිට 70ක් වලින් දුර වුණාට කිලෝමීටරෙන් දුර වුණාට වෙනිසුලාවේ සිද්ධ වෙන දේශපාලන පරිවර්තන සහ ඊට එරෙහිව එක්සත් ජනපදය විසින් අනුගමනය කරන සාපරාධී කටයුතු වල අත්දැකීම අපිට බොහොම සමීපයි. ලෝකයේ කොතන හරි තැනක නිදහස වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් සමාජවාදී සමාජ සංස්කරණ වලින් කවුරු කටයුතු කරනවා නම් කිසියම් රටක් කටයුතු කරනවා නම් ඕන් ලෝකේ කොතන හිටියත් අපි හිතන ඕන් අපේ හදවතට සමීපයි කියලා. ඒ අර්ථයෙන් ගත්තොත් වෙනිසුලාව අපිට දුර රටක් නෙවෙයි බොහොම සමීප රටක්. දැන් වෙනිසුලාවු ජනතාව තමන්ගේ අනාගත ඉරණම තමන් අතට අරගෙන අලුත් දේශපාලන ගමනක් යන්න උත්සාහ කරන වෙලාවක සුපුරුදු පරිදි එක්සත් ජනපදය මේ ජනතාවගේ ගමන වළක්වලා එක්සත් ජනපද කොලොනියක් බවට නැවත වෙනිසුලාව පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මෙතන දැන් ඊට කලින් අපේ තානාපතිතුමිය කිව්ව අදහස් වලත් විශේෂයෙන්ම ගත්තොත් අපේ මහාචාර්ය අජන්තා පුආරච්චි මහත්මිය කිව්ව අදහස් වලත් ඉතා පැහැදිලිව තිබුණා. මේ වෙලාවේ වෙනිසුලාව තුළ විශාල අර්බුදයක් නිර්මාණය කළ තියෙනවා එක්සත් ජනපදයේ විසින්. එක්සත් ජනපදයේ මුදල් ආධාර, ද්‍රව්‍යමය ආධාර සහ අවිපවා ලබාගත්තු වෙනිසුලානු විපක්ෂය සහ විවිධ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සංවිධාන වගේ සංවිධාන ගොඩක් අටවලා ඒවට එක්සත් ජනපදයේ මුදල් ආධාර සහ අවි ලබා දීලා වෙනිසුලාව අරාජ්‍යක කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඒක එක්සත් ජනපදයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන අරාජ්‍යකත්වයේ මත හමුදා මැදිහත් වීමක් සඳහා පාර හොයාගෙන ඉරාකයට කරා වගේ ලිබියාවට කරා වගේ හමුදා මැදිහත් වීමකින් එක්කෝ වෙනිසුලාව පාලනය නිමා කිරීම නැත්නම් වෙනිසුලාවේ විපක්ෂය ජයග්‍රහණය කරවලා වෙනිසුලාව නිපැත් හැරීම බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වෙනිසුලාව තුළ මේ මොහොතේ සන්නද්ධ ගැටුම් තියෙනවා. විපක්ෂ සන්නද්ධ වෙලා තියෙනවා. එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කරන විපක්ෂයක් සන්නද්ධව කටයුතු කිරීම ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආර්ථිකයට විශාල හානි කරමින් ඉන්නවා විපක්ෂ කණ්ඩායම්. තෙල් බිම් වලට හානි කරනවා, ආර්ථික මර්මස්ථානට හානි කරමින් ආර්ථිකය වටන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ ඔක්කොම ඇස්සේ පහුගිය දවස්වල පහුගිය අගෝස්තු මාසේ 26 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුලාවට එරෙහිව විශේෂ ආර්ථික සම්බන්ධ ගණනාවක් ආයි ප්‍රකාශයටපත් කළා. දැන් පහුගිය කාලෙත් වෙනිසුලාවට එරෙහිව එක්සත් ජනපදයේ යොදපු ආර්ථික සම්බන්ධ ගණනාවක් තියෙනවා. එහෙම තියෙද්දි පහුගිය අගෝස්තු 26 වෙනිදා විශේෂ සම්බන්ධක ප්‍රමාණයකුත් ප්‍රකාශයටපත් කළා වෙනිසුලාව තව තවත් කොටු කිරීම සඳහා. ඉතින් මෙවැනි වටපිටාවක තමයි අපි කල්පනා කරේ මේ පිළිබඳව අපේ සමාජය තුළ කිසියම් සාකච්ඡාවක් සංවාදයක් ආරම්භ කළ යුතුයි කියලා. අතරම මේ සාකච්ඡාවේ අරමුණ අපි අපේ සහෝදරු දේශපාලන සංවේදී පිරිස් වලට මේ සංවාදය අපි රැගෙන යන්නත් අනිත් පැත්තෙන් ගත්තම අපි එක්සත් ජනපදයට බල කර සිටින ඕනකම තියෙනවා වෙනිසුලාවට අත තියන්න එපා කියලා. ඒක අපේ වගකීමක්. මොකද එක්සත් ජනපදය ලෝකයේ රටවල් Tamanට ඕන තාලට හසුරුවන්න ධර්මයෙන් එන මේ උත්සාහය ලෝකයේ අනාගත පැවැත්මට, ලෝක සාමයට, ලෝක ඉදිරි ගමනට බාධාක් වෙලා තියෙන නිසා අපි මේ වේදිකාවේ ඉඳලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ වගේම අපි පක්ෂයක් හැටියට අපි කවුරුත් එක්සත් ජනපදයට බල කරන්න ඕනකම තියෙනවා වෙනිසුලාවට ඔවුන්ගේ ඉරණම විසඳා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න කියලා. ඒ වෙනිසුලාවට අත නොතබුණු කියන බලපෑම අපි කළ යුතු තියෙනවා. වෙනිසුලාවට එරෙහිව මැදිහත් වීම පිළිබඳව එක්සත් ජනපදයට අපේ විරෝධය පළ කිරීමට මේක අපි අවස්ථාව බාටපත් කළ යුතු තියෙනවා. එලෙස එක්සත් ජනපදයට විරෝධය පළ කරන අතරම අපි මිත්‍රත්වයේ හස්තය
අපේ සහවිතාවේ හස්තය වෙනසුලාවට දික් කළ යුතු තියෙනවා. අපි වෙනසුලාවේ නව සමාජයක් නිර්මාණය කරන්න ධෛර්යයෙන් සටන් වදින ජනතාවට ඒ වගේ වෙනසුලාවේ සමාජවාදී පක්ෂය චාවෙස් සහෝදර ගොඩනගපු දැන් මදුරු නායකත්ව කරන පක්ෂයට ජනාධිපති මදුරුවට මේ හැම දිනාටම අපි අපේ සහෝදරාත්මක සහයෝගය පළ කළ යුතු තියෙනවා. කියුබාව වෙනසුලාව තනි වෙලා නැහැ. අසල්වැසි කියුබාවක් ඉන්නවා. ලතින් ඇමරිකන් රටවල් ගණනාවක් වෙනසුලාව සමග ඉන්නවා. ඒ වගේම ලෝකයේ කොතනක හිටියත් ප්‍රගතිශීලී අදහස් තියෙන, වාමාංශික අදහස් තියෙන, අධිරාජ්‍ය විරෝධී අදහස් තියෙන සියලු දෙනා වෙනසුලාව සමගය කියන එක අපි මම දැන් පැහැදිලි කළ යුතු තියෙන නිසා මේ මොහොතේ අපි අපේ පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් වෙනසුලාවට අපේ සහයෝගය පළ කිරීමටත් මේක අවස්ථාවක් කරගත යුතු තියෙනවා. දැන් ආදරණීය සහෝදර සහෝදරිනි, දැන් වෙනසුලාවට මේ කරන එක්සත් ජනපද මැදිහත් වීම අහම්බයක් නෙවෙයි. එහෙම නැත්නම් විශේෂ කාරණයකුත් නෙවෙයි. මේක එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය. මේක තමයි එක්සත් ජනපදයේ ඉතිහාසය. එක්සත් ජනපදයේ තමන්ගේ මුළු ඉතිහාසය පුරාම කරලා තියෙන මොකද්ද? තමන්ට අවනත නොවන, තමන්ගේ යටත් බවට පත් කරගත්ත නොහැකි, තමන්ගේ දෙපයින් නැගීටින උත්සාහ කරන ලෝකේ රටවල් වලට එරෙහිව සාපරාධ ලෙස කටයුතු කිරීම තමයි එක්සත් ජනපද ඉතිහාසය. එක්සත් ජනපද ඉතිහාසය යනු කුමන්ත්‍රණ වල ඉතිහාසයක්. එක්සත් ජනපද ඉතිහාසය යනු ආක්‍රමණ වල ඉතිහාසයක්. එක්සත් ජනපද ඉතිහාසය යනු ප්‍රතිගාමීත්ව ඉතිහාසයක්. එක්සත් ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. එක්සත් ජනපදයේ දවල මන්ත්‍රයේ පුටුවේ වාඩි වෙන හැම මිනිහම කල්පනා කරනවා ලෝකේ මිනිස්සු කන්න බොන්න ඕනේ එයාට ඕන තාලට කියලා. දවල මන්ත්‍රයේ ජනාධිපති පුටුවේ වාඩි වෙන හැම ජනාධිපතිම කල්පනා කරනවා ලෝකේ මිනිස්සු හිතන්න ඕනේ එයාට ඕන තාලට කියලා. ලෝකේ පාලනය වෙන්න ඕනේ ඒගොල්ලන්ට ඕන තාලට කියලා ඒගොල්ලෝ කල්පනා කරමින් ඉන්නවා. කල්පනා කරන විතරක් නෙවෙයි එහෙම කටයුතු කිරීම සඳහා Taman සතු තියෙන බලය, දේශපාලන බලය, ආර්ථික බලය, යුද්ධමය බලය සහ ලෝකේ සතු තියෙන වෙනත් බලය ඒගොල්ලෝ පාවිච්චි කරමින් ඉන්නවා. ඒතකොට අපි කවුරුත් දන්නවා එක්සත් ජනපදයේ ලෝකේ රටවලට හැරෙව සාපරාධ ලෙස කටයුතු කරපු අවස්ථාව තියෙන පළවෙනි අවස්ථාව වෙනසුලාව නෙවෙයි. ඊට කලින් අපිට ගොඩාක් අත්දැකීම් උදාහරණ ගන්න පුළුවන්කම තියෙනවා. අද අධිරාජ්‍යවාදී කඳවුරේ මුදුන්මල් කඩ වෙලා තියෙන එක්සත් ජනපදයේ. අධිරාජ්‍යවාදී කඳවුරේ නායක එක්සත් ජනපදයේ. අධිරාජ්‍යවාදී කඳවුරේ ප්‍රධානියා බවට පත් වෙලා තියෙන එක්සත් ජනපදයේ. ඒ නිසා වුන් මේ ගරා වැටෙන අධිරාජ්‍යවාදයට පණ දෙන්න, බිඳ වැටෙන්න යන මරණීය ධනවාදයට පණ දීම සඳහා ලෝක රටවල් තව තවත් සූරා කන්න යට කරගන්න, ඒවැ ලෙවුරා බීම සඳහා ඒවා තමන්ගේ යටතේ තබා ගැනීමට තමන්ට කළ හැකි හැම දෙයක්ම කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් ඒක නිසා මම කිව්වේ ඒකට ඉතිහාසයක් තියෙනවා. අපි ඈත ඉතිහාසයට යන්නේ නැතුව අපි ටිකක් මෑත ඉතිහාසයට ගියත් අපි කවුරුත් දන්නවා මේ එක්සත් ජනපදයේ මානව හිමිකම් ගැන කතා කරන, ලෝකෙට මානව හිමිකම් උගන්වන්න යන, ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය ගැන උගන්වන්න හදන, ලෝකයට සාමය ගැන බණ දේශනා කරන මේ එක්සත් ජනපදය අවුරුදු 10ක් තිස්සේ වියට්නාම් ජනතාවට එරෙහිව යුද්ධ කළා. මොකද හේතුව? Tamanට කිසිම අදාළකමක් නැතුව වියට්නාමය ආක්‍රමණය කරලා වසර 10ක් තිස්සේ වියට්නාම් ජනතාවට එරෙහිව සාපරාධ යුද්ධයක් කරගෙන ගියා මේ එක්සත් ජනපදය. ඒකදී වියට්නාම් ජනතාව ලක්ෂ ගණන් මරලා දැම්මා. වියට්නාම් ජනතාවට රසායනික බෝම්බ එළුවා. නාපාම් බෝම්බ. තාමත් වියට්නාමයේ උපදින අංග විකල දරුවෝ ඒ රසායනික බෝම්බ වල බලපෑම නිසා. ඒ නිසා කිසිසේත්ම සමාවදිය නොහැකි යුද අපරාධ පිළිබඳව දඬුවම් කරනවා නම් සියවාරයක් දඬුවම් කරලා එල්ලලා මරන්න තරම් අපරාධ එක්සත් ජනපදයේ කරලා තියෙනවා. ඒ වියට්නාමයට එරෙහිව කරා. හැබැයි වියට්නාමයේ එක්සත් ජනපදයේ 1975 පරාජයටපත් වුණා. ඒ වගේම අපි කවුරුත් දන්නවා 1979 නිකරගුවාවේ සයින්ස්ටාවරු බලය අත්පත් කරගෙන නිකරගුවන් විප්ලවය ජයග්‍රහණය කළා. නිකරගුවාවේ සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කරමින් ඉන්න වෙලාවක මේ එක්සත් ජනපදය නිකරගුවාවේ කොන්ට්‍රාක්ට් කැඩලකරුවන්ට උදව් කරමින් නිකරගුවානු ආණ්ඩුව පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණය කළා. විශාල වශයෙන් සල්ලි දුන්නා. එක්සත් ජනපදය ඒකදී කටයුතු කරේ කොහොමද කියනවනම් මම හිතන්නේ ඔබට හිතා ගන්නත් බෑ එක්සත් ජනපදය කටයුතු කරන්නේ කොහොමද කියලා. ඔය නිකරගුවාව සම්බන්ධ ප්‍රශ්නයේදී ලෝකේ කවුරුත් දන්න සිද්ධියක් මතුනම ඉරාන් ගේට් කියලා ප්‍රශ්නයක් මතුණා. ඒ කියන්නේ ඔබ කවුරුත් දන්නෝ ඔය 1970 ගණන් වල 1980 දශකයේ අපි කවුරුත් දන්න යුද්ධයක් තිබ්බා මැද පෙරදිග. ඉරාක ඉරාන යුද්ධය. දස අවුරුදු යුද්ධය. ඔය ඉරාක ඉරාන යුද්ධයේදී මම එක්සත් ජනපදයේ ස්වභාවය පැහැදිලි කරන මේ උදාහරණ ගන්න. ඉරාක ඉරාන යුද්ධයේදී ඉරානයේ පැත්ත හිටියේ රුසියාව, සෝවියට් දේශය. සෝවියට් දේශය ඉරානයේ පැත්ත ගත්තා. ඉරාකයේ පැත්ත හිටියේ එක්සත් ජනපදයේ ප්‍රමුඛ
අධිරාජ්‍යවාදී රටවල්. බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ ඉරාකේ පැත්තේ හිටියේ. ඉරාකයට ආයුධ දුන්නේ උදව් දුන්නේ එක්සත් ජනපදය. ඉරානයට ආධාර දුන්නේ සෝවියට් දේශය. ඒ නිසා එක්සත් ජනපදයේ හිටියේ ඉරාන විරෝධී පැත්තක. හැබැයි එහෙම තියද්දි මොකද වෙන්නේ? එහෙම තියද්දී ඉරාන ඉරාක යුද්ධයේදී ඉරානයට එරෙහිව ඉරාකයට ආයුධ ප්‍රසිද්ධියේ විකුණපු එක්සත් ජනපදය මොකද කරන්නේ? ඉරානයට ඉරාකයට ප්‍රසිද්ධිය ආයුධ විකුණනෝ ඉරානයට රහසිගතව ආයුධ වික්කා. බ්ලැක් මාකට්. රහසිගතව ආයුධ විකුණලා ඒ හොයාගත්තු සල්ලි දුන්නා කොන්ට්‍රා කැරලිකරුවන්ට. එතකොට කොන්ට්‍රා කැරලිකරුවන්ට එක්සත් ජනපදයේ සල්ලි දෙන්නේ ඉරාක ඉරාන යුද්ධයේදී ඉරානයට හොරෙන් ආයුධ විකුණලා. එතකොට ප්‍රසිද්ධිය උදව් කරන ඉරාකයට. ඒක අනිත් පැත්තේ කෙනාට හොරෙන් ආයුධ විකුණලා ඒ සල්ලි වලින් තමයි කොන්ට්‍රා කැරලිකරුවන්ට සල්ලි දුන්නේ. ඒක ඒ සම්බන්ධ පරීක්ෂණයක් තිබුණා ජාත්‍යන්තර අධිකරණයේ. ජාත්‍යන්තර අධිකරණයේ පරීක්ෂණයෙන් ඔප්පු වුණා එක්සත් ජනපදයේ වැඩේ කරා කියලා. ඒ ජාත්‍යන්තර අධිකරණය නියෝග කර එක්සත් ජනපදයට නිකරුගාවට වන්දි කියවපන් කියලා. හැබැයි එක්සත් ජනපදයේ වන්දි ගෙව්වේ නැහැ. තමන්ගේ අයියා පාවිච්චි කරලා නිකන් හිටියා. එතකොට ඒකෙන් පේන දේ තමයි එක්සත් ජනපදයේ මොනතරම් කුරුරුසා මොනතරම් කපටි ආණ්ඩුවක්ද මොන විදිහ උපක්‍රම පාවිච්චි කරන රාජ්‍යයක්ද කියලා අපිට පේන දේ. නිසා ඒගොල්ලෝ මේ නිකරුගාව සම්බන්ධයෙන් එහෙම කටයුතු කළා. ඒ වගේම අපි කවුරුත් දන්නවා ග්‍රේනඩාව කියලා පුංචි දූපතක් තිබ්බා. කැරිබියන් කලාපේ ඒ ග්‍රේනඩාව කියන පුංචි දූපත සමාජවාදී ප්‍රතිසංස්කරණයෙන් යද්දි මොරිස් බිෂප් තමයි නායකලා තියුනේ. ඒක ආක්‍රමණය කරවලා ඒක බිඳවට්ටන්න එක්සත් ජනපද කටයුතු කරා 1980 ගණන් වල. ඒ වගේම 1959 කිව්බාව විප්ලවය ජයග්‍රහණ කරාට පස්සේ කිව්බාවට හැරේ කොතරම් කටයුතු කළාද එක්සත් ජනපදය. කිව්බාව ආක්‍රමණය කරා 1961 දී. එතකොට ඊට අමතරව කිව්බාවට හැරේව විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් ඒවල කිව්බාවේ පාලනය බිඳවට්ටන්න උත්සාහ කරා. දැන් වසර 50කට වැඩි කාලයක් කිව්බාවට හැරේව සම්බන්ධක පනවල පවත්වාගෙන යනවා කිසිදු සාධාරණ හේතුකින් තොරව. ඒ නිසා එක්සත් ජනපදය කියලා කියන ඇත්ත ගත්තොත් මානව වර්ගයට එරෙහිව ඊටාත්ම අපරාධ කරන රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. ඊළඟට උන් එතරින් නතර වුණේ නැහැ. අපි කවුරුත් දන්නවා මෑත කාලේ ගත්තොත් එහෙම මෑත කාලේදී ඉරාකයට මැදිහත් වුණා. එතකොට 1991 කාලේ ඉරාකයට පහර දීමක් කරලා ඊට පස්සේ අපි කවුරුත් දන්නවා 2003 ඉරාකය ආක්‍රමණය කරා. දැන් එක්සත් ජනපදයේ මේ මැදිහත් වීම දිහා බලනකොට අපිට කාටවත් පේනවා මේ මැදිහත් වීම පිටිපස්සේ කිසියම් අරමුණක් තියෙනවා. එක්කෝ එක්සත් ජනපදයේ අරමුණක් තියෙනවා Tamanට උපාය මාර්ග වැදගත් රටවල් Taman අතේ තියා ගැනීම. නැත්නම් ඊට වඩා එහා අරමුණක් තියෙනවා. මොකද මේ මොහොතේ ආර්ථිකයට වැදගත්ම සාධකය ඉන්ධන, තෙල්. සමහරවිට තෙල් සහිත රටවල් වල පාලනය Tamanගේ රූකඩ ආණ්ඩුවට තබා ගැනීමේ උවමනාව එක්සත් ජනපදයට තියෙනවා. අපි දිගටම ගත්තොත් අපි දැකලා තමයි තෙල් සම්පත කොල්ල කෑම අරමුණු කරගෙන එවැනි රටවල් එක්සත් ජනපද රූකඩ බවට පත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ පෞද්ගලික කාලයේ යුද්ධමය ක්‍රියාමාර්ග රසක් අරගෙන තියෙනවා. එකක් තමයි 2003 වසරේදී ඉරාකේ ආක්‍රමණය කරලා ඉරාකේ සදාම් හුසේන් පාලනය පෙරලා එතන අරාජිකත්වයක් නිර්මාණය කරන්න. අද ඉරාකයට අපි කවුරුත් දන්න ආණ්ඩුවක් නැහැ. ඉරාකයට ආණ්ඩුවක් තියෙනවා ඒක ආණ්ඩුවක් වගේ නෙවෙයි. හැමතැනම කලබල හැමදාම බෝම්බ පුපුරනවා. මිනිස්සු මරන හැබැයි ඒ අරාජිකත්වයේ ඇස්සේ එක්සත් ජනපදයේ එතන පදිංචි වෙලා තෙල් සම්පත කොල්ලකමින් ඉන්නවා. එතකොට ඉරාකය එලෙස ආක්‍රමණය කරලා ඉරාකයේ වට්ටගත්තු එක්සත් ජනපදයේ නතර වෙන්නේ නැතුව ඇෆ්ගනිස්තානෙත් ආක්‍රමණය කළා ඒ කාලේ. දැන් ඉරාකයේ ආක්‍රමණය කරද්දී එක්සත් ජනපද නායකයෝ මොකද්ද කිව්වේ ඒ කාලේ? ඒගොල්ලෝ කිව්වේ ඉරාකයේ තියනවා කියලා කිව්ව සදාම් හුසේන් සතුව රසායනික අවි පරීක්ෂණ කරනත් කණ්ඩායම ඇව්වා. කොච්චර නායකයෝත් ඇහුවේ නැහැ. රසායනික අවි තියනවා කියලා බොරු කියලා ඉරාකේ ආක්‍රමණය කර හැබැයි අවසාන ගත්තොත් එimhe කිසිදු රසායනික අවියක් හොයාගන්න කරන්න බැරි වුණා. සමේ බොරු හේතු හැම විටකම බොරු හේතුවක් නිර්මාණය කරලා ඒ බොරු හේතුව පදනම් කරගැනීමෙන් තමයි මේ රටවල් ආක්‍රමණය කිරීමට එක්සත් ජනපදයේ කටයුතු කළා තියෙන්නේ. ඇෆ්ගනිස්තානට කරේත් ඒ වැඩේම තමයි. ඔබට මතකයි සැප්තැම්බර් 11 ප්‍රහාරයක් එල්ල වෙනවා එක්සත් ජනපදයේ අර ලෝකල් මධ්‍යස්ථානට. අන්නේ ප්‍රහාර එල්ල වෙච්ච ගම එක පදනම් කරගෙන ඒ ප්‍රහාර එල්ල කරේ අල් කයිඩා සංවිධානයයි. අල් කයිඩා සංවිධානයේ ඔසාමා බින් ලාඩන් ඉන්නේ හැංගිලා ඉන්නේ ඇෆ්ගනිස්තානයේ කියලා ඇෆ්ගනිස්තානයේ ආක්‍රමණය කළා. හැබැයි බින් ලාඩන් එහෙ හිටියේ නැහැ ඒ වෙලාවේ. ඒතොර ඒකෙන් කරගත්තෙත් මොකද ඒගොල්ලෝ උපාය මාර්ගිකව වැදගත් තැනක් මැද ප්‍රතික පාලනය කිරීමට වැදගත් තැනක් තමන් අතර ගත්තු එක තමයි ඇෆ්ගනිස්තානයේ ආක්‍රමණය කිරීමෙන් කරේ. ඒතොර මේ ඔක්කොම කරේ මානව හිමිකම් වල නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ නාමයෙන් තමයි මේ ත්‍රස්තවාදී වැඩ සියල්ලම කළේ. ඉන් පස්සේ අපි කවුරුත් දන්නවා ලිබියාව වැට්ටුවා. 2011 අවුරුද්දේ අපි කවුරුත් දැක්ක අර ටියුනිසියාව හරහා රැල්ලක් හමා ගියා ඒකාධිපති පාලකයෝ පළවා හරින. ටියුනිසියාව තමයි මේක පටන් ගත්තේ. බෙන් අලිව
මිනිස්සු පැන්නුවා සිංහාසනෙන්. අන්නේ රැල්ල පටන් ගත්තේ ටියුනිසියාවෙන්. ඊට පස්සේ ඒක ගියා ඊජිප්තුවට හොස්නි මුබාරක්ට සිංහාසන දාලා සිද්ධ වුණා. එක්සත් ජනපදයේ වහා මොකද කරේ? අන්නේ රැල්ල පාවිච්චි කරගෙන Tamanට අවනත නොවෙච්ච පාලනයක් තිබිච්ච ලිබියාව තුල කුමන්ත්‍රණයක් කරලා ගැටුමක් නිර්මාණය කරලා ලිබියාවේ ආණ්ඩුව වටලා ගඩාෆි මරා දාලා ලිබියාව Tamanට උන්ට හසුරුව ගත්තා. ඒතර මේ ටික ඔක්කොම අල්ලගත්තේ තෙල් සම්පත Taman අතර ගැනීම සඳහා. එතරින් නතර වෙන්නේ නැතු ඉරානයට තර්ජනය කරමින් ඉන්නවා. අද අපි කවුරුද දන්න සිරියාවට ඊටමත් බරපතල මැදිහත් වෙමින් ඉන්නවා. සම් මේ මැදපෙරද කලාපයේ ත්‍රස්තවාදී කල නිර්මාණය කළා, ආගමික අන්තවාදී කල නිර්මාණය කළා, උන්ට ආයුධ දීලා මැදපෙරද කලාපයේ එකම යුද පිටියක් බවට පත් කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි එක්සත් ජනපදයේ. අරමුණ තමයි මේ කලාපයේ අරාජිකත්වයක් හදලා අරාජිකත්වයේ තුල තෙල් සම්පත කොල්ල කන එක, කොන්ත්‍රාත් ටික ඉදිකිරීම කොන්ත්‍රාත් තමන් අතේ තියාගන්න එක පොදුවේ ගත්තොත් මේ රටවල ජනතාවගේ ශ්‍රමයයි සම්පතුයි කොල්ල කාලා අර තමන්ගේ බංකොලොත් වෙච්ච අධිරාජ්‍යවාදී පාලනය පවත්වන්න යම තමයි අරමුණ බාටපත් වෙලා තියෙන්නේ. ලෝකයේ තුල මෙහෙම හැසිරෙච්ච එක්සත් ජනපදයේ තමයි දැන් වෙනසුලාවට මැදිහත් වෙමින් ඉන්නේ. ඇයි වෙනසුලාවට මැදිහත් වෙන්නේ? වෙනසුලාවේ 1999ට කලින් තිබුණේ ඇමරිකන් රූකඩ පාලනයක්. ඔය මුළු ලතින් ඇමරිකාව පුරාම තිබුණේ සහ දැනුත් සමහර රටවල තියෙන ඇමරිකන් රූකඩ පාලන නැතුව පවතින්න බෑ. අපි දන්නේ 1959ට කලින් කියුබාවේ තිබුණේ ඇමරිකන් රූකඩ පාලනයක්. බැටිස්ටා කියලා කියන ඇමරිකන් රූකඩයක්. නිසා ඒ රටවල් තියාගත්තේ ඒගොල්ලෝ ඇමරිකා ජනපදයේ තමන්ගේ අතවැසියෝ වගේ තමන්ගේ උමනා සඳහා. දැන් වෙනසුලාව ගත්තොත් එimhe කියුබාට වඩා වෙනස්. මොකද වෙනසුලාවේ මහා සම්පතක් තියෙන එක තමයි තෙල් සම්පත. දෙවන්ත තෙල් සම්පතක් වෙනසුලාව තුල තියෙනවා. එක්සත් ජනපදයේ මෙන්න මේ තෙල් සම්පත කොල්ල කෑම සඳහා ඒ රටවල රූකඩ පාලකයෝ හදාගෙන උන්ට උදව් කරමින් තෙල් සම්පත කොල්ල කනවා. එක්සත් ජනපදය වලින් රූකඩ පාලකයෝ සැප විඳින්මින් හිටියා. ජනතාව ඊටාම දුෂ්කර ජීවිත ගත කරමින් හිටියේ. වෙනසුලාවේ සමස්ත තෙල් ප්‍රමාණය මෙලදී ගත්තේ එක්සත් ජනපදයේ අඩු ගන්නට. ඔහොම තමයි තිබුණේ. ඒ එහෙම වෙලාවක තමයි 1999 දී යුගෝ චාවෙස් සහෝදරයා වෙනසුලාවේ බලයටපත් වෙලා වෙනසුලාව අලුත් මඟ ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මෙන්න මේ වෙනසුලාවේ ගමන් මඟ වෙනස් කරන චාවෙස්ගේ මැදිහත් වීමත් එක්ක තමයි එක්සත් ජනපදයේ වෙනසුලාව ඇතුළත වෙනසුලාව වැට්ටීම සඳහා වෙච්ච මේ මැදිහත් වීම කිරීම ආරම්භ කරන්නේ. හැබැයි අපි මෙන්න මේ සියලු දේ මැද්දේ දකින්න එක දෙයක් තියෙනවා. මතන ඒකත් මේ වෙලාව මතක් කරගන්නවා. එක්සත් ජනපදයේ පහුගිය කාලේ මේ ලෝකේ රටවලට මැදිහත් වෙලා ජයග්‍රහණකම තැන් කීපයක් තියෙනවානේ. ඒගොල්ලෝ ඉරාකේ වට ගත්තා. ඇෆ්ගනිස්තානේ වට ගත්තා. ලිබියාව වට ගත්තා. සිරියාව වට ගන්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් අපි දන්නවා එක්සත් ජනපදයට වියට්නාමේ වට ගන්න බැරි වුණා. වියට්නාමේදී පෙරදුනා. කියුබාව වට ගන්න බැරි වුණා. කියුබාවේ දැත්ත ගත්තොත් එහෙම කියුබාව ජයග්‍රහණය කරලා තියෙනවා. අද එක්සත් ජනපදේ පෙරදිලා තියෙන්නේ. ඒ වගේම උතුරු කොරියාවට එරෙහිව මහදේවන්ත මැදිහත් වීමක් කරමින් ඉන්න උතුරු කොරියාව තාම වට ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ රටවල් ජනතාවගේ සහයෝගය ලබන සමාජවාදී රටවල්. ජනතාවගේ සහයෝගය නැති ජනතාවගෙන් වියෝ වෙච්ච ඒකාධිපති ධනපති පාලකයෝ වට ගන්න පුළුවන් වුණාට ජනතාවත් එක්ක එකට බැඳලා ඉන්න ජනතාවගේ ප්‍රශ්න විසඳමින් කටයුතු කරන ජනතාවගේ සහයෝගය ලබන සමාජවාදී රටවල් වට ගන්න දරපු උත්සාහයේදී එක්සත් ජනපදය මෙතෙක් පරාජයටපත් වෙලා තියෙනවා. ජයග්‍රහණය කළා නැහැ. මතින් අපිට තියෙන එකම සතුටන්නේ ඒක. එක්සත් ජනපදයේ කියුබාව සම්බන්ධයෙන් පරාජයටපත් වුණා වගේම එක්සත් ජනපදය උතුරු කොරියාව සම්බන්ධ ප්‍රශ්නේදී පරාජයටපත් වෙලා තියෙනවා වගේම අපි විශ්වාස කරනවා වෙනසුලා සම්බන්ධ ප්‍රශ්නේදී එක්සත් ජනපදය පරාජයටපත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි එසේ එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද වෙනසුලාව මේ මගේ ජයග්‍රහය ඉදිරියට යා යුතු නිසා. දැන් අපි ඇත්තටම ගත්තොත් අපි කලින් කිව්වා වගේ මේ වෙනසුලාව සහ එක්සත් ජනපදය අතර මේ ගැටුම මතුවෙන්නේ 1999 හියුගෝ චාවෙස්ගේ බලයට පැමිණෙත් එක්ක. මම හිතන්නේ තමුන් අසල අපි කවුරුත් දන්නවා හියුගෝ චාවෙස් හමුදාව හිටපු හමුදා නිලධාරියෙක්, වාමාංශික අදහස් තිබිච්ච කෙනෙක්, බොහොම ජනප්‍රිය පුද්ගලයෙක්, බොහොම සටන්කාමී කෙනෙක්. ඔහු බලයටපත් වුණාට පස්සේ ඔහු තීන්දුව කරනවා වෙනසුලාව වෙනස් මඟ ගෙනියන්න. ඒ සඳහා විශාල අධ්‍යාත්මික සහයෝගයක් ඔහුට ලැබුණා කියුබාවේ ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයාගෙන්. බොහෝ විට ගත්තොත් එහෙම චාවෙස්ගේ මිතුරා සහ ගුරුවරයා බවට පත් වුණේ ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා.
නිසා ෆිදෙල්ගේ අත්දැකීම් සහ උපදෙසුත් එක්ක තෙල් සම්පතේ ශක්තිය අතේ තියාගෙන යුගෝ චාවෙස් සහෝදරයා වෙනිසුලාව තුල අලුත් විප්ලවීය ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපි කවුරුත් දන්න වෙනිසුලාවේ බලය ගත්තේ සන්නද්ධ අරගලයකින් නෙවෙයි. මැතිවරණයකින්. ඒ නිසා ඒක තුල මේ සමාජ පරිවර්තනයේ විශේෂත්වයක් තියෙනවා. සන්නද්ධ අරගලයකින් බලය අරගෙන ධනපති පන්තිය පරද්දලා වගේ නෙවෙයි මැතිවරණයකින් බලයටපත් වෙලා තමයි මේ කටයුතු කරමින් යන්නේ. ඒ සපොඩි විශේෂයක් තියෙනවා. කොහොම වුණත් ඒ විශේෂය මැද්දේ වුණත් වෙනිසුලාව යෝජනා කරා මොකද්ද ඒගොල්ලෝ ප්‍රකාශපත් කරා ඒගොල්ලෝ බොලිවේරියානු විප්ලවය තමයි පණ දෙන්නේ කියලා. ඔය ලතින් ඇමරිකානු ප්‍රදේශ රටවල ස්පාඤ්ඤ රට බඩපත් වෙලා තිබුණ ඉස්සර කාලේ 1800 ගණන් වල ඒවා ඒ කාලේ නිදහස් අරගලයට නායකත්වය දීපු නායකයෙක් හිටියා සයිමන් බොලිවාර් කියලා. අනේ බොලිවාර්ගේ නමෙන් තමයි බොලිවියාගෙන් රට හැදිලා තියෙන්නේ බොලිවාර්ගේ නමින්. බොලිවාර්ගේ නම අරගෙන දැන් කියුබාව හොසේ මාටිගේ අධ්‍යාත්මය ගත්තා වගේ සමාජ විප්ලවයට වෙනිසුලාව බොලිවාර්ගේ අධ්‍යාත්මය ගත්තා. නිසා මේක බොලිවේරියානු විප්ලවය ලෙස නම් කළා. ඒ තරක් නෙවෙයි බොලිවේරියානු සමාජවාදී රාජ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම සටන් පාඩේ බවට පත් කරගත්තා. ඒ සඳහා ලතින් ඇමරික රටවල් ගණනාවක ආණ්ඩු එකතු කරගනිමින් බොලිවේරියානු සමූහ ආණ්ඩුවක් නිර්මාණය කිරීම චාවෙස්ගේ අරමුණ බවට පත් වුණා. එතකොට ඒක ඉතාමත්ම නිවැරදි හොඳ තීරණයක්. ඒතකොට ඒ නිසා එක්සත් ජනපදයේ බය වුණා මොකද්ද? දැන් Tamanට වෙනිසුලාව නැති වුණා විතරක් නෙවෙයි මේකෙන් පස්සේ වෙනිසුලාවන ක්‍රියාමාර්ග ඔස්සේ තව ලතින් ඇමරික රටවල් Tamanට අහිමි වෙලා යනවා අහිමි වෙලා ගිලේවා අධිරාජ්‍ය විරෝධී සමාජවාදී පක්ෂ කඳුරට එකතු වෙනවා. ඒතකොට ඒ නිසා ඒක ප්‍රශ්නයක් ඒක භයානක ප්‍රශ්නයක් එක්සත් ජනපදයට අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ Taman සතුටු වෙච්ච තෙල් සම්පත නැති නිසා මේක පරද්දන්නවා කියලා එක්සත් ජනපදේ කල්පනා කරනවා. ඒකෙන් පස්සේ තමයි එක්සත් ජනපදයේ වෙනිසුලාවේ ආණ්ඩු වෙනස් කිරීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්න පටන් ගන්න. මුලින්ම සම්බාධක පැනවීම කරනවා. සම්බාධක පැනවීම තමයි පටන් ගන්න. සම්බාධක පැනවීම පටන් ගත්තට පස්සේ එතන නතර වෙන්නේ නැතුව 2002 අවුරුද්දේදී හමුදා කුමන්ත්‍රණයක් කරනවා. එක්සත් ජනපදයේ. මොකද එක්සත් ජනපදයේ මානුකම් කතාවට හැමදාම හමුදා කුමන්ත්‍රණ කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා චිලිය 1970 සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරලා පස්සේ 1973 වෙනකොට චිලිය හමුදා කුමන්ත්‍රණයක් කළා අයන්ඩගේ ආණ්ඩුව වට්ටලා චිලිය ආපහු පැත්තට හරවගත්තා. ඒ වගේ වෙනිසුලාවෙත් හමුදා කුමන්ත්‍රණයක් කරලා චාවෙස් පැහැරගෙන යනවා. චාවෙස් පැහැරගෙන ගිහිල්ලා චාවෙස් උනට වෙන කෙනෙක් ජනාධිපති කරනවා. එක්සත් ජනපද රූකඩ ජනාධිපති කරනවා. හැබැයි ඒ වෙලාවේ සන්නද්ධ හමුදා තුල චාවෙස්ට හිතවත් විශාල පිරිසක් හිටපු නිසා ඉතා දවස් කිහිපයකින් වුන් මැදිහත් වෙලා නැවත චාවෙස් නිදහස් කරලා චාවෙස් නැවත ජනාධිපති බවට පත් කරනවා. ඒ නිසා එක්සත් ජනපදයේ හමුදා කුමන්ත්‍රණය මෙහිදී වර්ධිනවා. චාවෙස්ව මරා දාන්න හෝ චාවෙස්ව බලෙන් පහ කරන්න එක්සත් ජනපදය අසමත් වෙනවා. එක්සත් ජනපදයේ චාවෙස් පළවා හැරීමේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වුණාට පස්සේ එක්සත් ජනපදයේ තවත් කලබල වෙනවා. ඊට පස්සේ වුන් මොකද ගන්නෙ? සම්බාධක වැඩි කරලා කඩකප්පල්කාරී ක්‍රියා හරහා විවිධ මතවාදයන් හදමින් වෙනිසුලාවේ පාලනය බිඳ වැටීම සඳහා වෙච්ච දිගු කාලන ක්‍රියාවලියකට අත තියෙනවා. එතකොට එනිසා එක්සත් ජනපදය වෙනිසුලාව බිඳ දැමීම සඳහා දිගින් දිගටම විවිධ උපක්‍රම ඔස්සේ කටයුතු කරමින් යනවා. ඒතොර එහෙම යන අතර වාරේ තමයි අපි කවුරුත් දන්න විදියට 2013 දී චාවෙස් මේ යන්නේ පිළිකා රෝගයකින්. දැන් ලෝකේ බොහෝ දෙනා සැකපල කරනවා චාවෙස්ගේ මරණය පිළිබඳව. මොකද චාවෙස්ගේ පිළිකාව ගැන සිමේ යන නිසා මේ පිළිකාව ස්වභාවික ඇති වෙච්ච එකක්ද නැත්නම් මොකක් කො ජීවවිද්‍යාත්මක අවි පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට රසායනික අවි පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ පිළිකාව එක්සත් ජනපදයේ කුමන්ත්‍රණ කාලේ හදෝප එකක්ද කියන සැකයක් ලෝකේ බොහෝ දෙනා මතු කරනවා. මොකද ওই කාලේ ලතින් ඇමරිකානු රටවල අධිරාජ්‍ය විරෝධී නායකයෝ කීප දෙනෙක්ම පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙම දේවල් කරන්න ලෝකේ පුළුවන්කම තියෙනවා. කියුබාවට එහෙම කරන්න හැදුවා, පිදෙල්ට එහෙම කරන්න හැදුවා කරගන්න බැරි වුණාට. ඒ නිසා එවැනි තත්ත්වයක්ද කියලා සැකයක් තියෙනවා අපිට කියන්න බෑ හරියටම සැකයක් තියෙනවා චාවෙස්ගේ මරණය පිළිබඳව. කොහොම වුණත් චාවෙස්ගේ මරණය වෙනිසුලාට විශාල පාඩුවක් වුණා වගේම එක්සත් ජනපද විශාල ජයග්‍රහණයක් වුණා. එක්සත් ජනපදයේ කල්පනා කරමින් හිටියේ වෙනිසුලාවේ මේ නව පෙරළිය සිද්ධ වෙන්නේ චාවෙස්ගේ ජනප්‍රියත්වය තුල චාවෙස්ගේ නායකත්වය තුල නිසා චාවෙස් නැත්තම් වෙනිසුලාව තුල Tamanට ආයි මේක අනිත් පැත්තේ පෙළ ගන්න පුළුවන් කල්පනා කරා. නමුත් ඒක හැමුනේ නැහැ. කියුබාවෙන් ලැබිලා තිබිච්ච සහයෝගයත් ඊට පස්සේ චාවෙස්ගේ යුගයේදී ඒගොල්ලෝ පක්ෂයක් නිර්මාණය කර තිබීමත් චාවෙස්ගේ මරණයෙන් පස්සේ මදුරෝ මේ කටයුතු කරගෙන යන මැදිහත් වීමත් නිසා එක්සත් ජනපද බලාපොරොත්තු මිද වැටෙනවා. චාවෙස්ගේ මරණයෙන් පස්සේ රටේ ජනාධිපතිකමට මදුරෝපත් වෙනවා.
මදුරුව කියලා කියන්නේ මම හිතන්නේ අපි දන්න සාමාන්‍ය පහළ පන්තියෙන් ආපු කෙනෙක්. ඔව් ගමනාගමන අංශ වැඩ කරලා තින්නේ. මේ අපි ගත්තොත් එහෙම නිසා ඔය බස් එකක වැඩ කරපු කෙනෙක් කියලා කියන්නේ ඉස්සර කම් කරුවෙක්. එතකොට ඔහු බලය පාර ගන්නව ගත්තට පස්සේ එක්සත් ජනපද බලාපොරොත්තුව ඒකෙන් පස්සෙත් බිඳ වැටෙනවා. ඉන් පස්සේ තමයි එක්සත් ජනපදයේ වෙනිසුලාට හැරව කරන ක්‍රියාමාර්ග වැඩි කරලා තියෙන්නේ. ඇත්තට ගත්තොත් එහෙම දැන් එක්සත් ජනපදයේ වෙනිසුලාට හැරව කරලා තියෙන ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. අපිට වෙලාව ගොඩක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි කීපයක් ගත්තොත් ඉක්මනින් නැවත මතක් කරොත් එහෙම එක ආර්ථික සම්බාධක. ඒ සම්බාධක වල ප්‍රධාන දේ තමයි තෙල් මිලදී ගැනීම නවත්තපු එක. මම කලිනුත් කිව්වා වෙනිසුලානු තෙල් සම්පූර්ණයෙන් මිලදී ගත්තේ එක්සත් ජනපදයේ. එක්සත් ජනපදයේ වෙනිසුලානු තෙල් මිලදී ගැනීම නවත්තනවා. එක්සත් ජනපද හිතවත් රටවලටත් බල කරනවා තෙල් මිලදී ගන්න එපා කියලා. එක පැත්තකින් තෙල් මිලදී ගැනීම නවත්තන අතර අනිත් පැත්තෙන් තමයි තෙල් මිල පහළ යවන්න කටයුතු කරනවා. මොකද වෙනිසුලාවේ ආර්ථිකයේ ප්‍රධාන එක තෙල් විකුණන්න බැරි නම් තෙල් මිල පහළ බැහැලත් නම් එතකොට ඒක විශාල වශයෙන් බලපානවා ආර්ථිකයට වෙනිසුලා. නිසා තෙල් මිල වට්ටලා තෙල් මිල අඩු කරවලා තෙල් මිලදී ගැනීම නවත්තනවා. නිසා වෙනිසුලාට සිද්ධ වෙනවා මෙන්න මේ தත්ත්වයට එරෙහිව මුහුණ දෙන්න විශාල දුෂ්කරතා මැද්දේ. හැබැයි අද වෙනකොට වෙනිසුලාව මේ සඳහා කිසියම්ම හෝ විසඳුමක් හොයාගන්න තියෙනවා. මම දැක්ක තොරතුරු වල තියෙනවා. දැන් මේ වෙනකොට වෙනිසුලාව දවසකට බොරතෙල් බැරල් ලක්ෂ 6ක් චීනට සපයනවා. බොරතෙල් බැරල් ලක්ෂ 4ක් සපයනවා ඉන්දියාවට. නිසා කෙලිම දිනපතා බොරතෙල් බැරල් ලක්ෂ 10ක් චීනට 6යි ඉන්දියාවට 4 ගන්න සපයන්න දැන් ඒගොල්ලෝ සමත් වෙලා තියෙනවා. නිසා එක්සත් ජනපදයේ සම්බාධක වලින් බලාපොරොත්තු දේවල් හොඳින් ඉටු කරගන්නත් බැරි වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මේ පැත්තෙන් සම්බාධක පනවනවා. අනිත් පැත්තෙන් තමයි මම කලින් කිව්වාගේ 2002 හමුදාව කොමන්ත්‍රණයක් කරලා චාවෙස් පැහැරගෙන ගිහිල්ලා බලයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා. ඒක අසාර්ථක වෙනවා. ඊට පස්සේ චාවෙස්ගේ මරණයෙන් පස්සේ මේක පෙරලා ගන්න උත්සාහ කරනවා. ඒක අසාර්ථක වෙනවා. ඊට පස්සේ වෙන දේ තමයි විපක්ෂ කණ්ඩායම් වලට විශේෂ ආධාර දීලා වෙනිසුලාව තුල අරාජිකත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. දැන් අපි දකින්නේ ඒක. එතකොට දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ආර්ථික සම්බාධකත් එක්කෙන් වෙනිසුලාව තුළ කිසියම් ආර්ථික දුෂ්කරතා පිටින් පිට ඇති වෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. දැන් මේ කිසිම සම්බාධකයක් නැතු මේ අපේ රටේ පේන්නද තියෙන තත්ත්වේ නේද? බඩු මිල වැඩි වෙනවා, රස්සා නැතුව තියෙනවා, ජීවත් වෙන්න අමාරුයි, ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. එතකොට එහෙම තියෙද්දි ආර්ථික සම්බාධක දාලා කඩකප්පඩක ක්‍රියා කරද්දී කිසියම් ආර්ථික ගැටලු මතුවෙනවා. ඒ ගැටලු පදනම් කරගනිමින් විවිධ ජන කණ්ඩායම් උසගන්වමින්, ජාතිවාදී කණ්ඩායම් විවිධ කණ්ඩායම් උසගන්වමින් රට තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීමට එක්සත් ජනපදයේ දැනුවත්වම සල්ලි දීලා කටයුතු කරමින් යනවා. එතකොට එහෙම තියෙත් තමයි මම කලින් කිව්වාගේ මේ අගෝස්තු 26 වෙනිදා ඩොනාල්ඩ් ට්‍රම්ප් අලුතෙන් සම්බාධක පැනවීම සඳහා ප්‍රකාශයක් කරන්නේ. මේ ප්‍රකාශය කරපු ගමන්ම බොලිවියාවේ ජනාධිපති ඉවා මොරෙලස් මේ සම්බාධක පැනවීම ඉතා බරපතල සමත්මින් හෙලා දැකලා තියෙනවා. ඉතින් මේ විදිහට එක පැත්තෙන් ගත්තොත් වෙනිසුලාව තුළ එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් තියෙනවා. දැන් සන්නද්ධ කණ්ඩායම් පවා නිර්මාණය කරලා මේ මැදිහත් වීම උත්සන්න කරලා තියෙනවා. ඒ ASCII අනිත් පැත්තෙන් වෙනිසුලාව තව ප්‍රශ්නකට මුහුණ පෑවා. ඔය අපි ගත්තොත් ඔය ලතින් ඇමරිකානු කැරිබියානු කලාපේ නිතර මේ සිද්ධියෙන් සුළු සුළං එනවා, ගම් වතුර එනවා, නියන් එනවනේ. පෞගේ කාලේ විශාල නියඟයකට මුහුණ පාන්න සිද්ධ වුණා වෙනිසුලාවට. ඒක නිසා වෙනිසුලාවේ වැඩිපුර බලශක්තිය පාවිච්චි කරේ තෙල් තිබ්බට ජල විදුලිය නිසා ජල විදුලි බලශක්තිය පාවිච්චි කිරීම විශාලයෙන් අඩු වුණා නියඟය නිසා. ඒ වගේ ප්‍රශ්නත් ගොඩක් ආවා. නියඟෙන් බැට කෑවා, සුළු සුළං වලින් බැට කෑවා, සම්බාධක වලින් මේ ඔක්කොම ASCII ආර්ථිකය පවත්වාගෙන යන අභියෝගයක් තිබුණා. ඉතින් ඒක තුල මතුවෙන අඩුපාඩුකම් පදනම් කරගනිමින් තමයි විවිධ කණ්ඩායම් වලට කණ්ඩායම් උසගන්වලා වෙනිසුලාව තුල ගැටුම් ගොඩක් නිර්මාණ කළ අරාජිකත්වයක් හදන්න එක්සත් ජනපදය වැඩ කරේ. නමුත් අපි ගත්තොත් ඇත්තටම දැන් වෙනිසුලාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ තමන්ගේ මාධ්‍ය පාවිච්චි කරලා අර අපේ මහාචාර්යතුමියත් කිව්වා CNN BBC වගේ ඔය අධිරාජ්‍යවාදී මාධ්‍ය පාවිච්චි කරන ප්‍රචාරයක් තියෙනවානේ. ඒ මාධ්‍ය පාවිච්චි කරමින් කරන ප්‍රචාරයේ අසත්‍යයි ඇත්ත සත්‍යයි කියලා කියන්නේ දෙකක්. එතනම දැන් එක්සත් ජනපදයේ මේ මැදිහත් වෙන ගමන් මොකද්ද කියන්නේ? එක්සත් ජනපදයේ කියනවා මේ මැදිහත් වෙන ගමන් වෙනිසුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී නැහැ ඒගොල්ලන්ට අනුව. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා විපක්ෂය මර්ධනය කරනවා කියලා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී නැහැ, ඡන්ද පවත්තන එක වැරදි, විපක්ෂය මර්ධනය කරන විපක්ෂයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ කතා කියනවා. අනිත් පැත්තෙන් මැතිවරණ තිබ්බට පස්සේ කියන මැතිවරණ සාධාරණ නැහැ කියලා කියනවා.
එවැනි පැත්තෙන් ගත්තම ජනතාව පීඩාවටපත් වෙලා නිසා මේ ජනතාව දුක් විඳිනවා මේ ආණ්ඩුව ජනතාව පීඩාවටපත් කරමින් ඒකාධිපති ගමනක් යනවා කියලා තමයි චෝදනා කරමින් ඉන්නේ. නමුත් ඇත්ත තත්ත්වය මොකද්ද? ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. දැන් ඇත්තටම කුමන්ත්‍රණය කරන අනිත් පැත්තෙන්නේ. දැන් ඡන්දෙන් බලයටපත් වෙච්ච ජනාධිපති හියුගෝ චාවෙස් කුමන්ත්‍රණයෙන් පැහැරගෙන යන්නේ එක්සත් ජනපදයේ මැදිහත් වෙලානේ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ කතා කරන ගමන්ම එක්සත් ජනපදයේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දේවල් කරලා තියෙන්නේ. අපි සත්‍ය හොයාගත්තොත් එහෙම 2002 කුමන්ත්‍රණයේදී ජනාධිපති හියුගෝ චාවෙස් පැහැරගෙන ගිහිල්ලා එක්සත් ජනපදයේ තමන්ගේ හිතවත් ෆෙඩ්‍රෝ ෆ්‍රැන්සිස්කෝ කියන කෙනා ජනාධිපති කරනවා. මිනිහට වැඩි කල් ඉන්න හම්බුන්නේ නැහැ චාවෙස් සහභාගී වුණ නිසා. එතකොට ෆෙඩ්‍රෝ ෆ්‍රැන්සිස්කෝ ජනාධිපති කරපු ගමන්ම එක්සත් ජනපද හිතවාදියා වෙච්ච එක්සත් ජනපද රූකඩේ වෙච්ච මේ ෆෙඩරික් ෆ්‍රැන්සිස්කෝ මොකද කරන්නේ? එක දිනක් ඇතුළත පාර්ලිමේන්තු විසිරුවා හරිනවා, ශ්‍රේෂ්ඨාධිකරණ විසිරුවා හරිනවා, මැතිවරණ කොමිසම අහෝසි කරනවා. එක දවසින්. පාර්ලිමේන්තුත් නැහැ, ශ්‍රේෂ්ඨාධිකරණත් නැහැ, මැතිවරණ කොමිසමත් නැහැ. අන්න ඒකාධිපති වැඩ. ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ. නිසා ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරේ චාවෙස්ගේ පාලනය තුල නෙවෙයි. චාවෙස් පැහැරගෙන ගිහිල්ලා ඒ දවස් කිහිපයට බලයට ආපු ෆෙඩ්‍රෝ ෆ්‍රැන්සිස්කෝ තමයි ඒ වැඩේ කරේ. නමුත් චාවෙස් නැවත බලයට ආපු නිසා ඔහුට ඒ වැඩ කරන් යන්න උන්නේ නැහැ. ඊළඟට සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා චාවෙස් හිටපු කාලේ ඔහුගේ මරණය දක්වා කාලය තුල වෙනිසුලාවේ ප්‍රධාන මැතිවරණ 16ක් තියලා තියෙනවා. ප්‍රධාන මැතිවරණ 16ක්. ඒ 16න් 15ක්ම දිනන චාවෙස්ගේ පාලනේ. 10න් 15ක්ම දිනන එකක් තමයි පරදින්නේ. ඒ මැතිවරණ ඊටාම සාධාරණ මැතිවරණ කියලා ලෝකේ බොහෝ නිරීක්ෂකයෝ පිළිගන්නවා. මැතිවරණ නිරීක්ෂණ ආයතන පිළිගන්නවා. අර විමල් සහෝදරයත් කිව්වා ජිමි කාටර්ගේ ආයතනයක් තියෙනවා මැතිවරණ නිරීක්ෂණ කරන ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක්නේ. මිනිහත් පිළිගන්නවා ඊටාම මේ කලාපයේ ලතින් ඇමරිකානු කලාපයේ තියෙන ඊටාම විනිවිද පේන හොඳම මැතිවරණ පවත්වන්නේ වෙනිසුලාව කියලා. එක්සත් ජනපදයේ මේක එහෙම නැතුණාට. නිසා කවුරුත් හොඳ මැතිවරණ කියලා පිළිගන්න මැතිවරණ 16ක් තියලා ඒ 16න් 15ක් දිනන්න චාවෙස් සමත් වුණා. ඒකෙන් මොකද්ද කියන්නේ? ඒකෙන් කියන්නේ චාවෙස්ගේ පාලනයට ජනතා සහයෝගය තිබ්බා. කියන්නේ වෙනසුලාවේ වර්තමාන පාලනය ගමන් කරමින් ඉන්නේ ජනතා සහයෝගයක් නැතුව නෙවෙයි. ජනතා සහයෝගය සහිතව. මේ ශක්තිය තියෙන අන්න එතන. මොකද අපි කවුරුත් දන්නවා ෆිදෙල් එකවරක කිව්වා සමාජවාදයේ ගොඩනගුන් ලබන්නේ එයට කැමැති නිදහස් මිනිසුන්ගෙනි කියලා. සමාජවාදයේ ගොඩනගුන් ලබන්නේ එය ගොඩනැගීමට කැමැති නිදහස් මිනිසුන්ගෙනි කියලා කිව්වා. සමාජවාදය බලෙන් හදන්න බෑ. කසයක් අතේ තියන් සමාජවාදය හදන්න බෑ. බලහත්කාරන සමාජය හදන්න බෑමයි. සමාජවාදය හදන්න පුළුවන්කම තියෙන්නේ ඒක හදන්න කැමති නිදහස් මිනිස්සුන්ගෙන්. කිව්බාව කරන්නේ මේ වැඩේ. නිසා තමයි කිව්බාව වට ගන්න බැරි. ඉතින් මිනිස්සුලාත් අපි දකින්නේ තමයි මිනිසුන්ගේ සහයෝගය සහිතව තමයි මේ සමාජවාදයේ ගොඩනැගීමේ කාර්යය හිමින් කරගෙන යන්නේ. ඒ නිසා තමයි ජනතාව ඡන්දවලදී අර බොරු බේගල් කුමන්ත්‍රණ මේ જાති ඔක්කොම තියෙද්දිත් චාවෙස්ලට ඡන්ද දෙන්න තරමට ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒ නිසා එක්සත් ජනපදයේ බොරුව ඒකෙන් හෙළිදරව් වුණා. ඊළඟට 2013 චාවෙස්ගේ මරණයෙන් පස්සේ මදුරෝ ජනාධිපති වුණාට පස්සේ ආපහු ඡන්දෙකුත් තිබ්බා. ඒ ඡන්දෙන් මදුරෝ ජයග්‍රහණය කරනවා. මදුරෝ නිකන් අර චාවෙස්ගේ මරණයෙන් පස්සේ පත් වුණා නෙවෙයි. පත් වෙලා මැතිවරණයක් තියලා ඒ මැතිවරණයෙන් ආපහු ජයග්‍රහණය කළා ජනතාව ඡන්දෙන් තේරිච්ච ජනාධිපතිකම් පොඩපත් වෙනවා. සමදුරෝ ඉන්නේ ජනතාවගේ ඡන්දෙන් තේරිච්ච ජනාධිපතිවරයා හැටියට. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මැතිවරණ පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කරන යන අතරම වෙනසුලාව මේ සීළු කඩාකප්පල්කාරී මැද්දේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන්න වෙනසුලාන සමාජයේ ජයග්‍රහණ කරගෙන යන්න පියවර ගොඩක් කරන් තියෙනවා. දැන් මහාචාර්ය අජන්ත අපවර්ජ මහත්මයාගේ කතාවේදීත් මම හිතන්නේ මේ කරුණු ගොඩක් ඉදිරිපත් කළා. සමන් නැවත ඒ ගොඩක් කියන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කරුණු දෙක තුනක් නැවත අවධානය කළොත් මම හිතන්නේ අපේ සහෝදරගේ අවධානයට වෙනසුලාව තුල මේ පාලන කාලය තුල ගත්තු එක පියවරක් තමයි අර සමාජවාදී රටක් හැම එකම කරනවා වගේ කියුබාවෙත් කරා වගේ නූගත්කම නැති කිරීමේ ව්‍යාපාරය. නූගත්කම නැති කරන්න. ඒකේ නූගත්කම විශාල ප්‍රමාණයක් තිබ්බ වෙනසුලාව තුල. නිසා නූගත්කම නැති කිරීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කරා. ඒක නම් කරා රොබින්සන් 2 කියලා. රොබින්සන් 2 කියන ව්‍යාපෘතිය තුල කටයුතු කරලා ඒගොල්ලෝ සමත් වුණා මොකද්ද? වසර කිහිපයක් තුල මිලියන 1.5කට උගන්වන්න සමත් වුණා. ඒ කියන්නේ ලක්ෂ 15ක්
ලක්ෂ 15කට අලුතෙන් උගන්වන්න සමත් වුණා වසර කිහිපයක් තුළ මේ රොබින්සන් 2 කියන ව්‍යාපෘතිය ඇතුලේ නූගත්කම තුරන් ගන්න. කොච්චරද කියනවා නම් එහෙම එක්සත් ජාතීන්ගේ අපි යුනෙස්කෝගෙන් සංවිධානය යුනෙස්කෝ එක පිළිඅරන් තියෙනවා දුප්පත්කම තුරන් කිරීමේ නැත්නම් සාක්ෂරතාවය සම්බන්ධ ප්‍රශ්නයේදී වෙනසුලාව ඉතාමත් ඉහළ තැනකට පත් වෙලා තියෙනවා කියලා. නිසා උන් දුප්පත් මේ නූගත්කම තුරන් කරන සාක්ෂරතාවය සඳහා විශාල ව්‍යාපාරයක් ගෙනිච්ච මිනිසුන්ට දරුවන්ට උගන්වන්න කටයුතු කළා. ඒ වගේම සෞඛ්‍ය සේවය පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ අපි කවුරුත් දකින දේ තමයි සමාජවාදී රටවල් සමාජවාදී ප්‍රතිසංස්කරණ රටවල් සෞඛ්‍ය සේවය පැත්තට විශාල උනන්දුවක් දක්වනවා. ඒ ගත්තමත් සෞඛ්‍ය සේවය නොමිලේ ලබා දීම සඳහා විශාල ව්‍යාපාරයක් ගෙනිච්ච කියුබාවේ සහයෝගයත් එක්ක ඒකෙදී 2005-2012 කාලය තුල වසර 8ක විතර කාලයක් තුල නොමිලේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා ආයතන මධ්‍යස්ථාන 7873ක් ඉදිකළ තියෙන අලුතෙන් 2005 සිට 2012 දක්වා කාලය තුල සෞඛ්‍ය සේවා ලබා දීම සඳහා වන සෞඛ්‍ය මධ්‍යස්ථාන නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දීම සඳහා විච මධ්‍යස්ථාන 7873ක් ඉදිකරන්න වෙනසුලාව කටයුතු කළා තියෙනවා. ඒ වගේම වෛද්‍ය ප්‍රමාණය වැඩි කිරීම සඳහා වෙනසුලාව කටයුතු කළා තියෙනවා. 1999 දී වෙනසුලාවේ වෛද්‍යවරු ඉඳලා තියෙන ලක්ෂයකට 20යි. ජනගහනයේ ලක්ෂයකට වෛද්‍යවරු 20යි ඉඳලා තියෙන්නේ. ඒ ජනගහනයේ ලක්ෂයකට වෛද්‍යවරු 20ක් ලෙස හිටපු එක 2010 වෙනකොට ලක්ෂයකට 80ක් දක්වා කියන 4 ගුණයකින් වැඩි කරන්න වෙනසුලා සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ දැවැන්ත ජයග්‍රහණ මේ සම්බාධක මැද්දේ ආර්ථික අමාරුකම් සහ කුමන්ත්‍රණ පවතිද්දී අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් ඉදිරියට යන්න වෙනසුලා සමත් වෙලා තියෙනවා. ඒ ජයග්‍රහණ ජනතාවට දෙන්න සමත් වෙලා තියෙනවා. දුප්පත්කම සම්බන්ධ ප්‍රශ්න ගත්තම දුප්පත්කම නැති කිරීමටත් විශාල උත්සාහයක් දරලා තිනවා. නිල සංඛ්‍යාලයකන ගත්තොත් සාමාන්‍යයෙන් කියන්නේ වෙනසුලාවේ ඊටාම දිලුඳුම ජනතාව දරිද්‍රතාවෙන් පිළිච්ච ජනතාව ඉඳලා තිනවා 1999 වෙනකොට 42.8ක්. සාමාන්‍ය පොදු ගාණ සාමාන්‍ය දුප්පත් ගාණ කියන්නේ 65ක් කියලා. 65ක් දුප්පත් 35ක් පොහොසත් තමයි පොදු ගාණ. නමුත් මේකේ අර ඊටාමත්ම බරපතල දිලුඳු භාවයෙන් පිළිච්ච ප්‍රමාණය 42.8ක් ඉඳලා තියෙනවා. 2011 වෙනකොට මේ ප්‍රමාණය 26 දක්වා අඩු කරන්න වෙනසුලාව සමත් වෙලා තියෙනවා. නිසා දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලියත් වෙනසුලාව ගොඩක් ඉස්සරහට වෙත් වෙනවා. මේ වෙනකොට තවත් මේක අඩු කරන්න තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීමේදී වෙනසුලාවේ මම හිතන්නේ විශාල ප්‍රගතියක් ලබා දුන්න වෙනසුලාව. උදාහරණයක් ලෙස ගත්තොත් දැන් මදුරුවගේ පාලන කාලය තුල 2013 සිට මේ දක්වා දැන් අපි අවුරුදු කිහිපයක් අවුරුදු 4ක විතර කාලයක් තියෙන්නේ මේ ගෙවිච්ච කාලය තුල නිවාස නැති දුප්පත් අයට නිවාස ලක්ෂ 15ක් හදලා ලබා දීලා තියෙනවා. නිවාස නැති ජනතාවට නිවාස ලක්ෂ 15ක් ලබා දෙන්න මදුරුවගේ පාලනයේ මේ අවුරුදු කිහිපයක් තුල කටයුතු කරලා තියෙනවා. ඒක ලෝක වාර්තාවක් කියලා කියන්නේ. ලෝක කිසිම රටක් ඊතරම් කෙටි කාලයක් තුල ඊතරම් නිවාස ප්‍රමාණයක් ජනතාවට ලබා දීලා නැහැ කියලා කියන්නේ. ඒකේ විශේෂම කාරණා තමයි 2016 අවුරුද්දේ විතරක් අලුතෙන් නිවාස 3,59,000ක් හදලා ජනතාවට බාර දීලා තියෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම අධ්‍යාපනයේ සෞඛ්‍ය දුප්පත්කම තුරන් කිරීම නිවාස ප්‍රශ්න විසඳීම වගේ ප්‍රශ්න ගණනාවකදී ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න මේ සම්බාධක සියල්ල මැද්දේ වෙනසුලාව කටයුතු කරලා තියෙන නිසා වෙනසුලාව සමාජවාදී ප්‍රතිසංස්කරණ ඉටු කරන ක්‍රියාවලිය තුළ කිසියම් ජයග්‍රහණ අත්පත් කර දීමේ ක්‍රියාවලකින් ඉන්නවා කියන එක තමයි අපට පේන්න තියෙන්නේ. එතකොට අපි නැවත තේරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ කටයුතු වෙනසුලාව කරන්නේ ලෝකෙන් අය අරගෙන ආධාර හම්බෙලා කාගෙත් උදව් උපකාර මත නෙවෙයි. එක්සත් ජනපද සම්බාධක මැද, එක්සත් ජනපද කුමන්ත්‍රණ මැද, එක්සත් ජනපද කඩාකප්පල්කාරීන් මැද, විපක්ෂයේ කඩාකප්පල්කාරී ක්‍රියා මැද තමයි මේ කටයුතු කරන්න සමත් වෙලා තියෙන වෙනසුලාව. නිසා අපි දකින්න වෙනසුලාවේ මේ ගමනම තුල ගත්තු ජයග්‍රහණ විශාලයි කියලා එක්සත් ජනපදයේ කෝපයටපත් වීමටත් මේක හේතුවක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ தත්ත්වය මත අපි දකින්නේ වෙනසුලාව ජනතාවට ජයග්‍රහණ අරගෙන දීලා තියෙනවා. එක්සත් ජනපදයේ මොන බොරු කිව්වත් එක්සත් ජනපදයෙන් අවශ්‍යලා තියෙන්නේ මෙන්න මේ වෙනසුලාව වටලා Tamanට ඕන එකට ගන්න. දැන් මෙන්න මේ தත්ත්වය මත වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? වර්තමානයේ තියෙන දේ තමයි දැන් චාවේස්ගේ මරණයෙන් පස්සේ වෙනසුලාව ඇදගෙන වැටේ කියලා එක්සත් ජනපදයේ තුල තිබිච්ච විශ්වාසය බිඳ වැටෙනවා. බිඳ වැටලා මදුරුවගේ පාලනය තුල වෙනසුලාව නැවත ගමන් කරමින් ඉන්නවා ආපු සුපුරුදු මාවතේ. ඒ නිසා තමයි එක්සත් ජනපදයට ඕන්ලා තින්නේ දැන් මේක වට ගන්න. නිසා මේ මෑත කාලේ එක්සත් ජනපදයේ හදන වැඩපිළිවෙලක් ඒක නම් කරන්නේ ඒගොල්ලෝ සිංහලෙන් ගත්තොත් එහෙම
වෙනසුලාවේ පාලනය වෙනස් කිරීමේ ව්‍යාපෘතිය කියලා එකක් හදනවා. ප්‍රොජෙක්ට් එකක් හදනවා. ඒක නම තමයි වෙනසුලාවේ පාලනය වෙනස් කිරීමේ ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය හදලා ඒ ව්‍යාපෘතියට මුදල් වෙන් කරලා තමයි ඒ ව්‍යාපෘතිය අනුව තමයි වෙනසුලාව තුල විපක්ෂ කණ්ඩායම් සහ විවිධ කණ්ඩායම්ට සල්ලි දීලා දැන් මේ වෙනසුලාවේ අරාජිකත්වයක් හදලා ඒකට එක්ක හමුදා මැදිහත් වීමක් නැත්නම් මැතිවරණයෙන් වෙනසුලා වට්ට ගැනීමක් කියන කරුණු දෙකෙන් එකකට ගමන් කරමින් ඉන්නේ. අර අජන්ත අපවාරිච් මහත්මයාත් කිව්වා ඒගොල්ලන්ගේ ලේඛනයක තියෙනවා අවශ්‍ය නම් හමුදා මැදිහත් වීමකුත් ඒගොල්ලන්ගේ වැඩ පිළිලේ තියෙනවා කියලා. එතකොට ඒ නිසා වෙනසුලාට මෙන්න මේ තරජනයන්ට කුමන්ත්‍රණ මුණ දෙමින් ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් එහෙම තියෙද්දී පහුගිය කාලේ වෙච්ච සිදුවීම් කීපයක් තියෙනවා. එකක් තමයි අපි මම කලින් කිව්වා 2015 මහමැතිවරණයක් තිබ්බා දෙසැම්බර් වල. ඒ මහමැතිවරණයෙන් විපක්ෂ ජයගත්තා. ඒ විපක්ෂ ජයගත්තු ගමන් තමයි ඒගොල්ලෝ අර විවිධ දේවල් කරන්න පටන් ගත්තේ. එතකොට විපක්ෂ ජයගත්තා. ජයගත්තට පස්සේ විපක්ෂ ජය අරගෙන ඒගොල්ලෝ උත්සාහ කරා දැන් ජනාධිපති මදුරෝ පාර්ලිමේන්තුවේ බලය ගියා විපක්ෂයට. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ බලය ගත්ත විපක්ෂ උත්සාහ කරා තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කළා මදුරෝව තනතුරෙන් ඉවත් කරන්න. ඒ සඳහා ඒගොල්ලෝ උත්සාහ කරා මදුරෝට විශ්වාස භංගයක් ගේන්න. නමුත් වෙනසුලානු ව්‍යවස්ථාවට අනුව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගේන්න බෑ. ඒකට ක්‍රියාවලි ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාවලි සපුරන්න නැතුව මේක ගෙන්න හදන නිසා ශ්‍රේෂ්ඨ අධිකරණ මේ විශ්වාස භංගේ ඉවත් කර දැම්මා. ඒ නිසා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ගැටුමක් මතුවුණා. ඊළඟ බරපතල ප්‍රශ්නයක් මතුවුණා. ඔන්නේ මහමැතිවරණ වෙලාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කරපු නිසා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දඬුවම් කරලා හිරගත වෙච්ච 3 දෙනෙක් හිටියා. මන්ත්‍රී 3 දෙනෙක්. ඒගොල්ලෝ දිනලා හැබැයි මැතිවරණ නීති උල්ලංඝනය කරලා ඒ නිසා ශ්‍රේෂ්ඨ අධිකරණ දඬුවම් කරලා. මේ වගේම තමයි. එතකොට දැන් මේ එක්සත් ජනපදයට ගැති විපක්ෂ කට්ටිය ආණ්ඩු ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ ආණ්ඩු බලයකට විපක්ෂ කට්ටිය එක්සත් ජනපද ගැති කණ්ඩායම් කරපු දේ තමයි අර ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් කරපු മന്ത്രി දුරේ වාඩි වෙන තහනම් කරපු 3 දෙනාව മന്ത്രിකමේ වාඩි කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරලා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ වාඩි වෙනවා. ඒතකොට ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ වාඩි වීම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන බරපතල අපහාසයක් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නොසලා හැරීමක් වෙනවා. මෙන්න මේකට නිසා මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත් වෙලා මේ පාර්ලිමේන්තු ආණ්ඩුව ඉස්රුව හරිනවා. අක්‍රිය කරනවා. ඒස දැන් ආණ්ඩුව නැති වෙනවා ඒගොල්ලන්ට. දැන් නිසා හදාගත්තු ආණ්ඩුව නැති වෙලා දැන් තියෙන්නේ. මේ ප්‍රශ්නේ බරපතලෙන් තවත් මේක හිතොක්ලා තිනවා. ඇතගත්තු මේක ඉල්ලගෙන කෑමක්. කියන්නේ ඡන්දෙන් යන්තම් දිනාගත්තා. දිනාගත්තට පස්සේ ඒකේ ගැම්මට ශ්‍රේෂ්ඨාධිකරණත් එක තමයි මුලින්ම හැපෙන්න පටන් ගත්තේ. ඒ නිසා අර නීති විරෝධී මන්ත්‍රීවරුන් ගැල්ලා වාඩි කරගන්න පාර්ලිමේන්තුවේ ඒ ගැටුම් මත ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ බලය පාවිච්චි කරලා මේක පාර්ලිමේන්තුව අක්‍රිය කරලා තියෙනවා. දැන් ඒ තත්ත්වයේ මත මේ මොහොත වෙනකොට මදුරුව පාලන උත්සාහ කරමින් ඉන්නවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් කරන්න මේක ඇතුලේ. ව්‍යවස්ථා වෙනසක් කරගන්න. ඒ ව්‍යවස්ථා වෙනසක් කරගන්න නම් මොකද කරන්න ඕන ගම තියෙන්නේ? ඒකට ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් හදන්න ඕන ගම තියෙනවා. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හදන්න ඕන. දැන් ඒක අපේ රටේ වගේ නෙවෙයි. දැන් අපේ රට නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හදන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකතු කරලා හදන්නේ මේක. ඒකෙම නෙවෙයි. ඒකට වෙනම ඡන්දයක් තියලා ඡන්දකින් නියුතිපත් කරගන්න ඕන. 5000 ගාණක් අපේක්ෂකව පත් කරගන්න ඕන ගම තියෙනවා. ඒ නිසා දැන් ඒ සඳහා වෙච්ච මැතිවරණයක් පහුගිය ජූලි මාසේ තිබ්බා. මොකද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නියෝජිතයන් පත් කරගන්න. ඒ මැතිවරණය විපක්ෂ කණ්ඩායම් වර්ජනය කරා. නමුත් මැතිවරණ තිබ්බා. මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබුණා නැවත මදුරු. කොච්චරද කිව්වොත් එහෙම ඒ කියන්නේ මිලියන 8කට වඩා මදුරුට පක්ෂය ඡන්ද දෙනවා. සපත් වෙච්ච නියුතිය විශාල ප්‍රමාණයක් මදුරුගේ පක්ෂයෙන් පත් වෙනවා. ඒතකොට මේ පත් වෙච්ච අය තුළ වෘත්ති සමිතිවල නියෝජිතයෝ ඉන්නවා. ගොවි සංවිධාන නියෝජිතයෝ වගේ එහෙම තමයි ගත්තේ එකට. කියන්නේ ප්‍රාන්ත මට්ටමින් පිටසක් වෙනවා. නගර සභා ප්‍රාදේශ සභා වලින් පිටසක් වෙනවා. ඊට අමතරව වෘත්ති නියෝජනය කරමින් තව පිටසක් පත් කරගන්නවා. ඡන්දෙන් පත් කරගන්න සියලු දෙනාම මේකට වෙනස් තත්ත්වයක් එහෙ. ඒතකොට කෙලින්ම ඡන්දෙන් පත් වෙච්ච නියෝජිතයන් හැදිච්ච ව්‍යවස්ථා සභාවක් තමයි තියෙන්නේ. ඒකෙන් තමයි අලුත් ව්‍යවස්ථාව හදන්නේ. ඒ ව්‍යවස්ථා සභාව පත් කරගන්න මදුරුව සමත් වෙනවා. ඡන්දේ වැඩිපුර ජයග්‍රහණය කරලා මිලියන 8කට වැඩි ප්‍රමාණයක් ඡන්ද හම්බ වෙනවා. මදුරුව කියලා තිබුණා මෙන්න මෙහෙම වසර 18ක ඉතිහාසය තුල විප්ලවය ලැබූ දැවැන්තම ජයග්‍රහණය මේ මැතිවරණය කළා. වෙනසුලාවේ 1999 පස්සේ වසර 18ක ඉතිහාසය තුල විප්ලවය ලැබූ විශාලම ජයග්‍රහණය මේ මැතිවරණ ජයග්‍රහණය කළ මදුරුව ප්‍රකාශ කළා තිබුණා. දැන් මේකෙන් පස්සේ තමයි නැවත මේ අරුබුද මතුවලා තියෙන්නේ. මේ වෙනකොට එක පැත්තකට වෙනසුලාව ව්‍යවස්ථාව සංශෝධනය කරගනිමින් ඒ පැත්තෙන් එල්ලවෙන අභියෝගයට මුහුණ දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ අවුරුද්දේ අග දෙසැම්බර් මාසයේ පවත්වන නියමිතයි මේ ප්‍රාදේශීය මැතිවරණ.
පළාත් මැතිවරණ පවත්වන නියමිතව තියෙනවා. දැන් මේ පළාත් මැතිවරණට විපක්ෂය තරඟ වදිනවද නැද්ද කියන කාරණා සම්බන්ධව තමයි විවාදයක් තියෙන්නේ. වර්ධනය කරන කතාවකුත් මේකස් යනවා. අපි දන්නේ මොකක් වේද කියලා. ලබන අවුරුද්දේ තියෙනවා නැවත ජනාධිපතිවරණයක්. විශ්වාස කරන බොහෝ විට ඒ ජනාධිපතිවරණ නැවත මధుර ජයග්‍රහණය කරලා ජනවරමක් කරගෙන ඉස්සරහට ආවි කියලා. ඉතින් මේ තත්ත්වයකට කප්පල් කිරීම සඳහා තමයි එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් තියෙන්නේ. ඉතින් ඒ අතරම වෙනසුලාව සන්නද්ධ මැදිහත් වීමක් આવොත් යුද මැදිහත් වීමක් આવොත් ඒකට මුහුණ දීම සඳහා පෞගේ කාලේ හිටපු ලක්ෂයක පමණ මිලිෂියා හමුදාවක් කියලා එකක් තිබුණා ඔය ජනතාව සම්බන්ධ කරලා හදපු හමුදාවක් මිලිෂියා හමුදාව කියලා. මිලිෂියාව කියලා කියන්නේ ඒ ලක්ෂයක මිලිෂියා හමුදාව ලක්ෂ 5ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ජනතාව සන්නද්ධ කිරීම ජනතාවගේ සන්නද්ධ හමුදා පාලනය කර ගැනීම වැඩි කරලා තියෙනවා. ටිකක් හොඳ එකක්. ඒ නිසා වෙනසුලාව මේ සියලු දේවල් මැද්දේ මේ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉස්සරහට යන සමත්කම දක්වලා තියෙනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි දකින දේ මොකක්ද? වෙනසුලාව එක්සත් ජනපද ගැති පාලනයක සිට ධනවාදී පාලනයක සිට සමාජවාදී ප්‍රතිසංස්කරණ කරමින් ජනතාවගේ උවමනා ඉටු කරමින් ඉස්සරහට යන පාලනයක් දක්වා වෙනස් කරගෙන තමන්ගේ අනාගත ඉරණමේ ගමන් මඟ තමන් තෝරාගෙන ජනතාවගේ කැමැත්තට පාලනයක් හදන් යනකොට ලෝකයේ හැම තැනට මැදිහත් වෙනවා වගේ එක්සත් ජනපදයේ මෙතෙන්ටත් මැදිහත් වෙලා දැන් මේ ජනතාවගේ පාලනය වටන්න කටයුතු කරමින් ඉන්නේ. වෙනසුලාව වටනවා කියලා කියන්නේ සරල කාරණයක් නෙවෙයි. වෙනසුලාව එක්සත් ජනපදයේ මැදිහත් වෙලා වැට්ටුවම ඒක කිසියම් බලපෑමක් සමාජවාදී කියුබාවට එන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒක කිසියම් බලපෑමක් මේ මොහොතේ ප්‍රගතිශීලී ලෙස කටයුතු කරන ලතින් ඇමරිකාවේ රටවලට එන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒක කිසියම් බලපෑමක් ලෝකේ පුරාටම යන්නේ නැතුව තියෙන්නේ නැහැ. මොකද ලෝකයේ වම ගැන විශ්වාස කරන අධිරාජ්‍ය විරෝධීත්වයේ තියෙන සමාජවාද ගැන ආදරය කරන ජනතාවගේ බලාපොරොත්තුවක් තමයි වෙනසුලාවත්. අපිට තියෙන ජයග්‍රහණ බලාපොරොත්තු. ඒ වගේ ඒවා වැටෙන එක සමාජවාදී ව්‍යාපාරන්ට පාඩුයි. ඒ නිසා තමයි අපි දකින්න ඕනකම තියෙන්නේ ඒවා සඳහා අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? අපිට වෙනසුලාට ගිහිල්ලා මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැනේ. අපිට කරන්න පුළුවන් දේ තමයි අපි ලංකාවෙන් දෙගෙන අඩු ගානේ වෙනසුලාත් එක්ක අපි ඉන්නවා කියන පණිවිඩ දෙන එකත් අපි හිතනවා ඒක ඒගොල්ලන්ට ධෛර්යයක් කියලා. එක්සත් ජනපදයේ කරන මේ ඉතා අමානුෂික මැදිහත් වීමට අපි විරුද්ධයි කියලා අපි විරෝධය පළ කරන එකත් අපි විශ්වාස කරනවා. ඒක විශාල හයියක් කියලා. මොකද මේ මොහොත වෙනකොට ලෝකයේ බොහෝ රටවල් මේ වෙනසුලාට මැදිහත් වීමට එරෙහිව එක්සත් ජනපදයට තමන්ගේ විරෝධය පළ කරමින් ඉන්නවා. දැන් මේ මොහොතේත් අපි කවුරුත් දන්නවා බොලිවියන් ජනාධිපතිතුමා එවා මොරලෙස් මහත්මයා ඔහු කැඳවන් හදනවා සමුළුවක් මොකද්ද වෙනිසුලානු සහයෝගිතා සමුළුව කියලා සමුළුවක් කැඳවන්න උත්සාහ කරමින් ඉන්නවා. ලතින් අමරිකානු රටවල් සියල්ල එකතු කරලා වෙනිසුලානු සහයෝගිතාවාදී සමුළුවක් කැඳවලා වෙනිසුලාවට ලතින් අමරිකානු රටවල් සහයෝගය පළ කිරීම සඳහා වෙච්ච උත්සාහයක් දරමින් ඉන්නවා. ලෝකයේ බොහෝ රටවල් යුරෝප රටවල් පවා වෙනිසුලාට සහයෝගය දක්වීම සඳහා වෙච්ච රැස්වීම් සම්මන්ත්‍රණ දේශන රැලි පවත්වමින් යනවා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි අපිත් මේ අවස්ථාව උදා කරගත්තේ. අපි හිතනවා අපි මේ සම්බන්ධ අවබෝධයකින් ඉන්න ඕනකම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් එහෙම සාරාංශ කරගත්තොත් අපිට පැහැදිලි එක්සත් ජනපදය අධිරාජ්‍යවාදය ලෝකයේ ඉදිරි ගමනට මහා දෙවන්ත බාධාවට පත් වෙලා තිනවා. ලෝකේ ලොකුම කුමන්ත්‍රණ එක්සත් ජනපදේ. ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍ර විරෝධී එක්සත් ජනපදේ. ලෝකේ ලොකුම ජනතා විරෝධී එක්සත් ජනපදය. ඒ නිසා එක්සත් ජනපදය මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය ජනතා අයිතිවාසිකම් වගේ විවිධ සටන් පාටවලට මුවා වෙලා එක්සත් ජනපදයට අවනත නොවන ලෝකයේ රටවල් තමන්ගේ දෙපයින් නැගී සිටින රටවල් බිඳවට්ටලා තමන් කැමති ලෝකයක් බවට මේ ලෝකෙ පත් කරන උත්සාහ කරමින් ඉන්නවා. ඒක පරද්දන්න ඕන. ඒ නිසා අධිරාජ්‍යවාදය කියලා කියන්නේ ජාත්‍යන්තර ප්‍රපංචයක්. ඒ ජාත්‍යන්තර ප්‍රපංචයට සටන් කරන්න බෑ හුදකලාව. ඒකටත් ඕන ජාත්‍යන්තර සහයෝගයක් ඕන. ඉතින් අපි මේ මොහොතේදී වචනකින් පවා මේ කරන්නේ ඒ අපේ යුතුයකම. ඒ නිසා අපි කවුරුත් මේ පිළිබඳ අවබෝධයෙන් ඉන්නවා, අවධානයෙන් ඉන්න ඕන. අධිරාජ්‍යවාදයට එරෙහිව අපිට කරන්න පුළුවන් උපරිම සටන අපි කරගෙන යන්න ඕනකම තියෙනවා. අධිරාජ්‍යවාදයේ පරාජයට පත් කිරීම සඳහා අපිට කළ හැකි කාර්ය අපි කළ යුතු තියෙනවා. අධිරාජ්‍යවාදයේ පරාජයට පත් කිරීම සඳහා අපිට කළ කාර්යයේදී ලොකුම දේ තමයි ලංකාව අධිරාජ්‍ය විරෝධී රාජ්‍ය බවට පත් කරගන්න එක. ලංකාවේ බලය වෙනස් කරගන්න එක. ලංකාව අපි සමාජවාදී මාවතට ගේන එක කරන්න පුළුවන් දේ තමයි මම අනිත් ඒ සඳහා වගකීමක් තියෙනවා. අපි සතුව තියෙන අධිරාජ්‍යවාදයේ පරාජයට පත් කිරීමේ ලෝක සටනේ අපේ කොටස ලංකාව අධිරාජ්‍යවාදී මාවතින් ඉවත් කරගන්න එක. ඒ වෙනුවෙන් අපි සටන් කරමු. ඒ වෙනුවෙන් කටයුතු කරමු, අරගල කරමු. ඒ අතරම අපි මේ මොහොතේ සිට මේ අවස්ථාවේ සිට අපි එක්සත් ජනපදයේ හඬගාල් කියමු. වෙනසුලාට අත නොතබුණු වෙනසුලාවට ඔවුන්ගේ ගමන ඔවුන්ගේ රටේ ගමන යාමට ඉඩ දෙන්න වෙනසුලාට අත තියන්න එපා කියන බලපෑම් කළ යුතු තියෙනවා. ඒ බලපෑම කරමින් වෙනසුලාවට අපේ සහයෝගය මිත්‍රත්වය පළ කරමින් අපි මේ සාකච්ඡාව අවසන් කරගමු.
අපි හඬ ගහලා කියමු කියුබාවට හැරෙව වෙනසුලාට හැරෙව පනවා ඇති අසාධාරණ සම්බාධක වහ ඉවත් කරනු වෙනසුලාට අත නොතබුණු කියන බලකිරීම කරමින් වෙනසුලාවේ බොලිවියානු විප්ලවයේ දීකල් දිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අසංකරන බොහොම ස්තුතියි